SSCam වීඩියෝ මාලාවේ කර්මාන්ත රසායන 14 වෙනි ඒකයකට අයත් දෙවන වීඩියෝව කෝස්ටික් සෝඩා නිෂ්පාදන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පළවෙනි වීඩියෝවේ මැග්නීසියම් නිස්සාරණය කරලා ඩොල්කෝසෙන්. right. එහෙනම් පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එතකොට කෝස්ටික් සෝඩා කියලා ව්‍යවහාරික භාෂාවෙන් කියනවා. මෙයා නිෂ්පාදන සඳහා භාවිතා කිරීම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය සාකච්ඡා කරන්නේ. මෙසඳා මූලික හැඳින්වීමක් කළොත් පුතේ මේකත් විද්‍යුත් විච්ඡේදන ක්‍රමයක්. එහෙනම් මේ සඳහා විද්‍යුත් විච්ඡේදන කෝෂයක් භාවිතා කරන්න ඕනේ. මේ සඳහා භාවිතා කරන කෝෂ පොදුයි අපි නම් කරන ක්ලෝරෝ ඇල්කලි කෝෂ. ක්ලෝරෝ ඇල්කලි කෝෂ. ක්ලෝරෝ ඇල්කලි කෝෂ පුතේ ලෝකයේ ආකාර තුනක් තියෙනවා. රසදිය කෝෂ, නැත්නම් පැරණිම කෝෂ, කාර්යක්ෂම කෝෂ තමයි රසදිය කෝෂය. ඊළඟට පටල කෝෂ. ප්‍රාචීන කෝෂ. රසදිය කෝෂය, පටල කෝෂය, ප්‍රාචීන කෝෂය. ක්ලෝරෝ ඇල්කලි කෝෂ වර්ග තුනක් තියෙනවා. මුල් කාලේ පුතේ රසදිය කෝෂ භාවිතා කරාට ඒක ඇත්තටම කාර්යක්ෂමතාව 50%ක විතර කාර්යක්ෂමතාවයක් තියෙනවා. නමුත් පුතේ රසදිය වායු පද්ධතිය වලට එක්ුණා. නැත්නම් රසදිය කියලා අපි දන්නවා හානිකර බැරලෝහයක් ලෙස පිළිගන්නේ. එහෙනම් රසදිය නැමැති බැරලෝහය පරිසරයට එකතු වීමේ සම්භාවිතාවය ඉහළ නිසා නැත්නම් අර නිෂ්පාදනය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුළ යම් ප්‍රමාණයක රසදිය අන්තර්ගත විය හැකි නිසා පුතේ අපි රසදිය කෝෂයේ වර්තමානයේ භාවිතා කරන්නේ නැහැ. මේ පටල කෝෂයේ සහ ප්‍රාචීන කෝෂයේ ලොකු වෙනසක් නෑ. කෝෂයේ ඇනෝඩ සහ කැතෝඩ කුටීරය වෙන් කිරීම සඳහා පටලයක් භාවිතා කරන එක කියන පටල කෝෂය කියලා. ඇස්බෙස්ටෝස් වගේ ප්‍රාචීනයක් භාවිතා කරන අපේට කියනවා ප්‍රාචීන කෝෂය කියලා. අපි එන අපේ විශේෂ නිර්දේශ අනුකූලව දැන් මේ දෙන්නගෙමුත් වඩා කාර්යක්ෂම පුතේ පටල කෝෂ. ඒ නිසා අපි පටල කෝෂය ගැන තමයි අපේ නව විශේෂ නිර්දේශය තුළ අධ්‍යයනය කරන්නේ. එහෙනම් පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන්නේ විදුලි විච්ඡේදන ක්‍රියාවලියක් පදනම් කරගෙන. ඒ සඳහා අපි මෙහිදී සාකච්ඡා කරන්නේ ක්ලෝරෝ ඇල්කලි කෝෂය යටතේ ඉන්න පටල කෝෂයේ සම්බන්ධව. එහෙනම් අපි ඊළඟට හොයා ගන්න ඕනේ කවුද අමුද්‍රව්‍ය? අමුද්‍රව්‍ය. ඒතර අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ පුතේ සාන්ද්‍ර බ්‍රයන් ද්‍රව්‍ය. සාන්ද්‍ර බ්‍රයන් ද්‍රව්‍ය. ඒ කියන්නේ NaCl ජලීය ද්‍රාවණය. හැබැයි පුතේ සාන්ද්‍රණය අපි අඩුම ගානේ 26%ක්වත් තියෙන ස්කන්ධය අනුව ස්කන්ධ රසායන 26%ක්වත් තියෙන බ්‍රයන් ද්‍රාවණයක් තමයි ගන්න. සාන්ද්‍රණය ඉහළා කියන්නේ. ඉතින් මේ මෙසදා පුතේ අපිට ඕන මුහුදු ජලය ලබා ගන්නත් පුළුවන්. නමුත් මුහුදු ජලය ලබා ගත්තොත් අර NaCl වල තියෙන සංසුන්තාවය ඩෙවලොප් වෙන්න පුළුවන්. මේ නිසා හොඳම එක තමයි පුතේ ලබාගත් පිරිසුදු NaCl ඝන ජලය තුලදී කරලා NaCl ඝන ජලය තුලදී කරලා අපිට වන්න පුළුවන් ජලීය NaCl. මේක අපි සාන්ද්‍රණය අපි අවශ්‍ය පරිදි වැඩි කර ගැනීම සිද්ධ කර ගන්න ඕනේ. ඊළඟට පුතේ අපි දැන් මේ NaCl ජලීය ද්‍රාවණය ලබා ගන්නකොට අපිට තියෙන ප්‍රධානම අභියෝගය තමයි මේ NaCl ජලීය ද්‍රාවණයේ තියෙන සංසුදුතාවය. අපි දන්නවනේ කර්මාන්තයක් විදියට අපි මුහුදු ජලයෙන් NaCl නිෂ්පාදනය කරගන්න. ඉතින් කොච්චර පිරිසුදු NaCl නිෂ්පාදනය කරගත්තත් පුතේ මේ තුල මැග්නීසියම් ධන දෙකයි. නැත්නම් කැල්සියම් ධන දෙකයි. නැත්නම් සල්ෆේට් අයන. මෙන්න මේ වගේ දේවල් අන්තර්ගත වෙන්න පුළුවන් අපද්‍රව්‍ය විදිහට. පුතේ දැන් මෙතන NaCl ජලීය ද්‍රාවණයක් විදුලි විච්ඡේදනය කරලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කරන මේ ක්‍රියාවලිය තුලදී මැග්නීසියම් ධන දෙක කැල්සියම් ධන දෙක සල්ෆේට් වගේ ඒ වගේ අයන කැටයන සහ ඇන අයන අන්තර්ගත වුවහොත් මේ නිෂ්පාදන ක්‍රියාවට විදුලි විච්ඡේදන ක්‍රියාවට බාධා පවුනන. මේ අපි අවසාන ඵලයේ සංසුද්ධතාවයට බලපෑමක් ඇති කරගන්න පුළුවන් සහ කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒ නිසා පුතේ අපි මේවා හැකිතා අවම කරන්න ඕනේ. හැකිතා අවම කර සඳහා අපි ඕන සල්ෆේට් අපි දන්නවා හොඳම සල්ෆේටේ බේරියම් සල්ෆේට් අවක්ෂේපයක් විදිහට අපි එන මේ බේරියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් එක් කරලා BaCl2 හමුවේ අපිට ඕන බේරියම් සල්ෆේට් අවක්ෂේප කරගන්න පුළුවන්. අවක්ෂේප කරගන්න පුළුවන්. ඔන්න අපි යෝජනා කරනවා බේරියම් ද්‍රාවණයක් පාවිච්චි කරලා ඔන්න සල්ෆේට් අයින් කරගන්නවා. අපි ඕන පුතේ මෙතන සෝඩියම් ක්ලෝරයිඩ් බ්‍රයන් තුල අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කලින් හදාගන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් කාබනේට් සෝඩියම් කාබනේට් යම් ප්‍රමාණයක් යම් පාලයක් ඇතුව යම් ප්‍රමාණයක් එක්කලොත් පුතේ අපිට මෙතන කාබනේට් විදිහට මේ දෙන්නව අවක්ෂේප කරගන්න පුළුවන්. මැග්නීසියම් කාබනේට් සහ කැල්සියම් කාබනේට් ලෙස අපිට මේ දෙන්නව අවක්ෂේප කරගන්න පුළුවන්. මම ආපහු පුතේ වාට ඒ කතාව කියන සාරාංශ කළා
මේ ලබා ගන්න බ්‍රයන් ද්‍රාවණයේ සංසුද්ධතාවයේ පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ. සංසුද්ධතාවයට බලපෑමක් කරන්න පුළුවන් අයන වර්ග තුනක් ප්‍රධාන වශයෙන් ප්‍රධාන අයන වර්ග තුනක් අපි හඳුනගත්තා. කැල්සියම් ධන 2 අයන, මැග්නීසියම් ධන 2 අයන, සල්ෆේට් SO4 2-. ඉතින් මේවා ඉවත් කරගන්න රසායන විද්‍යාත්මක යම් ක්‍රමවල අපි මේ වෙනකොට ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙන ගන්න සිද්ධාන්ත පාවිච්චි කරලා මම එකක් යෝජනා කරා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් යම් ප්‍රමාණයක් ගණනය කරගෙන යම් ප්‍රමාණයක් එක් කරලා කාබනේට විදිහ අපි මේ දෙන්න අවක්ෂේප කරගන්න පුළුවන්. ඊළඟට බේරියම් ක්ලෝරයිඩ් යම් ප්‍රමාණයක් එක් කරලා බේරියම් සල්ෆේට් අවක්ෂේප කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රමපද්ධතිය අපි පළවෙනි ටාගට් එක තමයි මේ ලබා ගන්නා ලද බේරියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රව්‍ය බ්‍රයන් ද්‍රාවණය සංසුද්ධතාවය වැඩි කර ගැනීම. ඊළඟට පුතේ එයාගේ සංයුතිය 126ක් ස්කන්ධය අනුව ආසන්න වශයෙන් පත් කර ගැනීම. මෙන්න මේ ක්‍රියාවලිය දෙක පුතේ සිද්ධ කර ගන්න ඕනේ. ඊළඟට තමයි පුතේ මේක ජලීය ද්‍රාවණය ගැටලුවක් නෑ. විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියකට අපි භාජනය කරගන්න යන්න ඕනේ. ඒතකොට මේ විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය අපි දන්නා ඇනෝඩ් සහ කැතෝඩ් ක්‍රියාවලිය දෙකක් තියෙනවා. ඒතකොට අපි බලමු දැන් ඇනෝඩේදී මොකද්ද වෙන්න පුළුවන්, කැතෝඩේදී මොකද්ද වෙන්න පුළුවන් කියන එක. right. අපි දැන් මේකේ සරල රූප සටහනක් අරගමු. සරල රූප සටහනක් අපි අරගමු. දල රූප සටහනක් අපි අරගත්තොත් මම මේ විදිහට පුතේ මෙන්න පටලයක්. පටලයකින් මම මේ ඇනෝඩය සහ කැතෝඩය වෙන් කරගන්නවා. ඇනෝඩය සහ කැතෝඩය අපි පටලයකින් වෙන් කරගන්නවා. මේ සඳහා පුතේ භාවිතා කරන ඇනෝඩය ටයිටේනියම් ඇනෝඩය. ඇනෝඩය. එන පුතේ ඇනෝඩය විදිහට භාවිතා කරන්නේ ටයිටේනියම්. ඒතර ඇනෝඩයට ලබා දෙන්න ඕනේ ධන. බාහිර විදුලි සැපයට ධනාංගයට සම්බන්ධ වෙන්න ඕනේ. ඊළඟට කැතෝඩය. අපි කැතෝඩය විදිහට පාවිච්චි කරන්නේ පුතේ නිකල් කැතෝඩය. නිකල් කැතෝඩය. එහෙනම් කැතෝඩය ලෙස මම පුතේ නිකල් භාවිතා කරනවා. මොන ඇනෝඩ කුටීරය, කැතෝඩ කුටීරය, ඇනෝඩය ටයිටේනියම්, කැතෝඩය නිකල්. right. මේ තමයි ඇනෝඩ කුටීරයේ ඇද්දොර. මේ තමයි බිහිදොර අවුට්පුට් එක. කැතෝඩ කුටීරයේ ඇද්දොර ඉන්පුට්. බිහිදොර අවුට්පුට් එක. විවර තුනක් තියෙනවා. ඊට අමතරව අතුරු ඵල නිදහස් කිරීම. ඇනෝඩ කුටීරයේ අතුරු ඵලය. කැතෝඩ කුටීරයේ අතුරු ඵලය. නිදහස් කිරීම සඳහා. දැන් පුතේ බලමු මේ ක්‍රියාවලිය. ඇනෝඩ කුටීරයට පුතේ මම එක් කරනවා සාන්ද්‍ර NaCl. NaCl ජලීය ද්‍රව්‍ය බ්‍රයන් ද්‍රාවණය. මම කියන 126ක් විතර සංයුතිය. බ්‍රයන් ද්‍රාවණය එක් කරනවා. right. මේ පැත්තෙන් පුතේ ඊට සමාන වේගයකින් ආසුද ජලය, පිරිසුදු ජලය අපි මේක දෙක කරනවා. right. දැන් බලමු පුතේ මොකද්ද වෙන්නේ කියන එක. දැන් මේක පුතේ ඇනෝඩය. ඇනෝඩයේ අසලදී ඔක්සිකරණයක් විය යුතුයි. මෙයා කැතෝඩය. කැතෝඩයේ අසලදී ඔක්සිහරණයක් විය යුතුයි. ඇනෝඩ කුටීරයේ තිර කවුද පුතේ ඉන්නේ? සෝඩියම් ධන ඉන්නවා. Cl ඍණ ඉන්නවා. ජලයේ යම් ප්‍රමාණයක් අන්තර්ගතයි. එන H+ සුළු ප්‍රමාණයක්. OH- සුළු ප්‍රමාණයක් මේ තුල අන්තර්ගත වෙනවා. එහෙනම් ඔක්සිකරණය වෙන්න ඕනේ කියලා. කවුද? සෝඩියම් ධන තවදුරටත් ඔක්සිකරණය කරන්න බෑ. H+ ඔක්සිකරණය කිරීමේ හැකියාවක් නැහැ උපරිම විදිහේ. OH- යම් ප්‍රමාණයක ඔක්සිකරණය වීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් ඔක්සිකරණය වීමේ හැකියාවක් යම් ප්‍රමාණයකට තියෙනවා. මෙන්න මේ ටික. Cl- නමුත් පුතේ මේ දෙන්නගේ සාන්ද්‍ර සලකපුවම මෙයාගේ සාන්ද්‍රණය වැඩි. ඒ නිසා Cl- තමයි පුතේ මේකේදී ඔක්සිකරණය වෙන්නේ. එහෙනම් පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව. ඇනෝඩේදී Cl- ජලීය පුතේ ඔක්සිකරණය වෙනවා. Cl2 වාතය ලැබෙනවා. right. එහෙනම් පුතේ පැහැදිලි. ඇනෝඩේදී පිටවන වායුව Cl2 වායුව. එහෙනම් පළමු අතුරු ඵලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනයේදී අපි හඳුනාගත්තා Cl2 වාතය. කොහෙන්ද නිදහසෙන්? ඇනෝඩ කුටීරය. දැන් අපි රින්ගල බලමු ඇනෝඩ කුටීරය කවුද ඉන්නේ කියලා. මෙයා නිදහස් වුණාම සෝඩියම් ධන ඉන්නවා. යම් ප්‍රමාණයකට H+ ඉන්නවා. යම් ප්‍රමාණයකට OH- මේ මාධ්‍ය තුල සෝඩියම් ධන සහ OH- යම් ප්‍රමාණයකට මේ මාධ්‍ය තුල ඉතුරු වෙලා තියෙනවා. right. එතකොට පුතේ සංයුතිය ගත්තාම සාන්ද්‍රය ගත්තාම පුතේ ඉහළ සාන්ද්‍රණයකින් තියෙන පුතේ සෝඩියම් ධනයි. ඉහළ සාන්ද්‍රණයකින් සෝඩියම් ධනයි. ඒතර
Cl minus ඉවත් වෙන්න සෝඩියම් ධන අයන සාන්ද්‍රණය ඉහළ සාන්ද්‍රණයක් මේක තුල ගොඩ නැගිලා තියෙනවා. අපි දැන් යම් පුතේ කැතෝඩිය පැත්තට. කැතෝඩිය. නිකල් කැතෝඩයක් භාවිතා කරන්නේ. ජලය තමයි එක් කරන්නේ. එතකොට ජලයෙන් ලැබෙන අපි ඉස්සෙල්ලා කිව්වා H+ ලැබෙන්න පුළුවන්. OH- ලැබෙන්න පුළුවන්. එතකොට ඔක්සිහරණයක් වෙන්න ඕනේ. එතකොට OH- ට පුතේ ඔක්සිහරණය වීමේ හැකියාවක් නැහැ. නමුත් H+ ට පුතේ ඔක්සිහරණය වෙන්න පුළුවන්. එහෙනම් කැතෝඩයේදී ඔක්සිහරණයක් වෙන්නේ H+ ජලීය ඔක්සිහරණයක් වෙනවා. ප්‍රතිඵලය H2 වායුවක් නිදහස් වෙනවා. එහෙනම් පුතේ ඔන්න කැතෝඩ කුටීරියමුත් වායුවක් අතුරු ඵලය ලෙස නිදහස් වෙනවා. මොකක්ද ඒ වාතය? හයිඩ්‍රජන් වාතය. දැන් බලන්න ප්‍රක්‍රියාවලිය. දැන් කැතෝඩ කුටීරියේ H+ H2 ලෙස නිදහස් වෙනවා. දැන් කැතෝඩ කුටීරිය පුතේ OH- සාන්ද්‍රණය ඉහළ යනවා. ඇනෝඩ කුටීරිය තුල එන්නේ ධන සාන්ද්‍රණය. එහෙනම් පුතේ මේ ක්‍රියාවලිය අඛණ්ඩව සම්තුලිත ක්‍රියාවලියක් ලෙස පවත්වාගෙන යනකොට ඇනෝඩ කුටීරය තුල සෝඩියම් ධන ආයන සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩි වෙනවා. කැතෝඩ කුටීරය තුල OH- සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ අර්ධ පාරගාමී පටලයක් මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වරණීය පාරගාමී පටලයක්. තෝරා බේරාගත් අයන වලට විතරයි මේ හරහා කුමාරු වෙන්න පුළුවන්. ඒතර මේ වරණීය පාරගාමී පටලය හදලා තියෙන්නේ පුතේ සෝඩියම් ධන ආයන වලට විතරක්. ඇනෝඩයේ සිට කැතෝඩයේ දක්වා ගමන් කිරීම පහසු කරන ලෙස. එහෙනම් සෝඩියම් ධන අයන ඇනෝඩයේ සිට කැතෝඩයට ගමන් කරනවා. දැන් මොකද වෙන්නේ? කැතෝඩ කුටීරයේ සෝඩියම් ධන අයන සහ OH- සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ලෙස ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. එහෙනම් පුතේ ඔන්න මෙතන අපි දෙන සෝඩියම් එහෙනම් අපි මෙතනින් ඉවත් කරගන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් පුතේ අපි එන කැතෝඩ කුටීරයෙන් එක් කරගන්නවා. ඒතර ඇනෝඩ කුටීරයෙන් ඉවත් වෙන්නේ සාන්ද්‍රණයේ අඩු වූ බ්‍රයන් ද්‍රාවණයක්. සාමාන්‍ය මේක අගයන් පුතේ ආසන්න වශයෙන් 26ක් විතර ස්කන්ධයන්. ඒතර මේකෙන් එළියට යන කෙනා 24ක් විතර ස්කන්ධයන්. එතකොට සාන්ද්‍රණය අඩු බ්‍රයන් ද්‍රාවණ. අපි ඕන මේ NaCl ටික ආපහු අපිට ප්‍රතිචක්‍රීකරණය කරලා මේක නැවත වතාවක් භාවිතා කරගන්න පුළුවන්. මෙහෙන් ඉවත් වෙන Cl2 වාතයේ විලගෙන අපිට ටෝරියම් ආයන ලබා ගන්න පුළුවන්. H2 වාතයේ විලගෙන අපි යම් කර්ම සඳහා භාවිතා කරන්න පුළුවන්. එතකොට පුතේ අපිට අවසාන වශයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් ලැබෙනවා. මේ ලැබෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණය වාෂ්පීකරණය කරලා ඒකේ ජල සංයුතිය නැත්නම් ජල සාන්ද්‍රණය අඩු කරලා අපිට සංසුද්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. සංසුද්ධ ඒ කියන්නේ 99ක් විතර ස්කන්ධයන් සංසුද්ධ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය කර ගැනීමේ හැකියාව තියෙනවා. පැහැදිලිද කියන එක? රයිට්. හරි. ඊළඟට පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ අතුරු පළවල ප්‍රයෝජන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපිට තවත් කර්මාන්ත තියෙන ඉස්සරහට ඉගෙන ගන්න සබන් නිෂ්පාදනය. ඊට අමතරව කඩදාසි නැත්නම් සේදුම් ද්‍රව්‍ය සායම් ඒ වගේ විද්‍යාගාරය තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ හොඳ ප්‍රයෝජනවත් ප්‍රබල භස්මයක්. ඊළඟට මේ Cl2 වාතය, ඒතර ක්ලෝරින් HCl නිෂ්පාදනය සඳහා භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලොරික් අම්ල නිෂ්පාදනය සඳහා මේ භාවිත කරන්න පුළුවන්. සහ විවිධ විරංජන ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා මේක පාවිච්චි කරන්න පුළුවන්. රයිට්. එහෙනම් පුතේ ඕන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිෂ්පාදනය ක්ලෝරෝ ඇල්කලී කෝෂයක් භාවිතා කරලා සිදු කිරීම පිළිබඳ අපි මූලික වශයෙන් සාකච්ඡා කරා. අපි එහෙනම් පුතේ මේකේ සරල සාරාංශයක් අපි ඉගෙන ගැනීම පහසු සඳහා අපි හදාගමු. එහෙනම් පුතේ මේ සඳහා භාවිතා කරපු ක්‍රමවේදය අපි කියනවා විද්‍යුත් විච්ඡේදන ක්‍රමවේදය. මේ සඳහා භාවිතා කරපු කෝෂය ක්ලෝරෝ ඇල්කලී කෝෂය යටතේ අපි ඉගෙන ගන්නා පටල කෝෂ. පටල කෝෂයේ ඇනෝඩයේ පුතේ ටයිටේනියම්, කැතෝඩයේ පුතේ වානේ. එතකොට අමුද්‍රව්‍ය මොනවද? බ්‍රයන් ද්‍රාවණේ සාන්ද්‍ර NaCl, ජලය. මේ තමයි පුතේ ප්‍රධාන අමුද්‍රව්‍ය විදියට මේකෙදි භාවිතා කරන්නේ. ඊට පස්සේ මේකෙදි පුතේ ක්‍රියාපිළිවෙල සාරාංශ කරගන්නකොට මුලින් පුතේ සංසුද්ධ බ්‍රයන් ද්‍රාවණයක් හදා ගන්න ඕනේ. මේ තුන තියෙන අභියෝගය තමයි කැල්සියම් ධන දෙක, මැග්නීසියම් ධන දෙක, සල්ෆේට් වගේ දේවල් තිබීම. ඒවා ඉවත් කර ගැනීම සඳහා මම පෙර සඳහන් කරපු ක්‍රමවලදී භාවිතා කර ගන්න පුළුවන්. ඒතර පුතේ ඇනෝඩයේදී අතුරු ඵලය Cl2, කැතෝඩයේදී අතුරු ඵලය H2. එහෙනම් මේකේ නිදහස් ප්‍රධාන අතුරු ඵල දෙකක් තියෙනවා පුතේ. හයිඩ්‍රජන් වාතය සහ Cl2 කියන වාතය. ඊට පස්සේ මේකේ සංසුද්ධතාවය 99ක් විතර ස්කන්ධය අනුව මේ වගේ ඉහළ සංසුද්ධතාවයක අපිට මේක ලබා ගන්න පුළුවන්. ඊළඟට
අර මේ කෝෂ වර්ග තුනක් තියෙනවානේ රසදිය කෝෂ ඇත්තටම කාර්යක්ෂමතාවය ඉහළයි. ඉතා ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙන පටල කෝෂ වලටත් වඩා. හැබැයි ඒක භාවිතා කරන්නේ නැත්තේ ඇයි? රසදිය පුතේ යම් හානිදායකයි ජීව පද්ධති වලට. ඒ නිසා නිෂ්පාදනය කරන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තුළ රසදිය යම් ප්‍රමාණයක අන්තර්ගත වෙන්න පුළුවන් කියලා සොයා ගැනීම සිදු කරනවා. ඒ නිසා තමයි අපි රසදිය කෝෂේ භාවිතා කරන්නේ නැත්තේ. අවසාන වශයෙන් අපි සාකච්ඡා කරා පුතේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල භාවිත. ඊළඟ කර්මාන්තයේ සබන් නිෂ්පාදනය. සබන් නිෂ්පාදනයේ ප්‍රධානම අමුද්‍රව්‍යයක් සෝඩියම්. ඊළඟ කටදාසි, සේදුම් ද්‍රව්‍ය, ශාලක වර්ග සහ විද්‍යාගාරයේ ප්‍රතිකාරය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරන්න පුළුවන්. ක්ලෝරින් වාතය විරංජන නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. SCA නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. බහුවවයවක නිෂ්පාදන සඳහා භාවිත කරන්න පුළුවන්. right. H2 වාතය SCA නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. ඇමෝනියා නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. මාජරි නිෂ්පාදන වගේ නිෂ්පාදන භාවිත කරන්න පුළුවන්. සමහර විට මේ ඉන්ධනයක් ලෙසත් භාවිත කරන්න පුළුවන්. එහෙනම් පුතේ අපි ඔන්න රසායනික කර්මාන්තයට දෙවෙනි පාඩම අපි ඉතින් අවසන් කරනවා. ඊළඟ කර්මාන්ත වල අපි ඊළඟ වීඩියෝෙන් සම්බන්ධ වෙමු. right.